ආදරණීය දරුවනේ ජීව විද්‍යාව ගැටලු 5000ක් විසඳීමේ වැඩපිළිවෙලේ 8 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස සමගයි ඔබ මේ එක්වන්නේ. දැන් පළමු කොටස තුලදී අපි පළමු ප්‍රශ්නයේ සිට 25 වන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 25ක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. දැන් අපි සූදානම් වෙන්නේ එහි 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න සාකච්ඡා කිරීමටයි. බලන්න 26 වෙනි ප්‍රශ්නේ. හරිම සරල ප්‍රශ්නයක්. අමාරු නෑ. නමුත් නිවැරදි පිළිතුරු දන්නේ නැතුව විභාගෙට ගියොත් ඔබට අමාරු වැටෙන්න වෙන ප්‍රශ්නයක්. බැක්ටීරියා බහුතරයකගේ තරම කොපමණද? විශාලත්වය ගැනයි මේ අහන්නේ. සාමාන්‍යයෙන් විෂය නිර්දේශය තුල සඳහන් වෙන්නේ 0.5 පහත් මයික්‍රෝමීටර් විශාලත්වයක් තරමක් තමයි පරාසයක තමයි මේ බැක්ටීරියාවන්ගේ විශාලත්වය පවතින්නේ කියන එක. ඒ අනුව අපිට ලියන්න පුළුවන් 0.5 මයික්‍රෝමීටර් පහත් මයික්‍රෝමීටර් කියන තරමින් යුක්තයි. ඒ තමයි 26 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. බැක්ටීරියා බහුතරයකගේ තරම 0.5 පහත් මයික්‍රෝමීටර් තරමකින් යුක්ත වනවා. එහෙමනම් අපිට 27 වෙනි ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. බැක්ටීරියාවන්ගේ ලිංගික ප්‍රජනනය හඳුන්වන්නේ කෙසේද? මේ බැක්ටීරියාවන්ට අදාළව වැඩිමනක්ම අපිට දකින්න ලැබෙන්නේ අලිංගික ප්‍රජනනය. ඒකට තමයි අපි කියන්නේ ද්විඛණ්ඩනය කියලා. නමුත් බැක්ටීරියාවන්ට අදාළව ලිංගික ප්‍රජනන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. මේක හඳුන්වන්නේ සංයුග්මනය කියලා. දැන් මේ පිළිතුර සංයුග්මනය කියලා ලියලා ප්‍රමාණවත් නැහැ. අපි දැනගන්න ඕනේ මොකද්ද මේ සංයුග්මනයේදී සිද්ධ වෙන්නේ කියලා. මම ඒ ගැන පැහැදිලි කරන්න කැමතියි. දැන් එක බැක්ටීරියා සෛලයක් ඉන්නවා දරුවෝ මෙන්න මෙහෙම. යාබද තවත් බැක්ටීරියා සෛලයක් ඉන්නවා මෙහෙම. දැන් අපි දන්නවා බැක්ටීරියාවන්ගේ මේ ප්‍රධාන වර්ණ දේහයක් තියෙනවනේ. චක්‍රාකාර ප්‍රධාන වර්ණ දේහයක්. ඒ වර්ණ දේහයට අමතරව කුඩා ගෝලාකාර DNA අණු පවතිනවා. කුඩා ගෝලාකාර DNA අණු තියෙනවා. එහෙම. මේවට තමයි කියන්නේ මොනවා කියලාද? ප්ලාස්මිඩ කියලා ඔබට මතක ඇති. ප්ලාස්මිඩ. දැන් අපි මේ බැක්ටීරියා සෛලේ ප්ලාස්මිඩ ඔන්න තියෙනවා. ඔන්න තියෙනවා. දැන් මේ බැක්ටීරියා සෛලවල දකින්න ලැබෙන විශේෂ ප්‍රසර වර්ගයක් ඉන්නෝනේ පිලයි කියලා. පිලයි ආකාර දෙකක් තියෙනවා. සාමාන්‍ය පිලයි සහ ලිංගික පිලයි කියලා. දැන් සාමාන්‍ය පිලයි වලින් කරන්නේ යම් යම් සෛලවලට ඇලෙනවා. යම් යම් පෘෂ්ඨවලට උපස්තරවලට ඇලීමෙන් ඒවට සම්බන්ධ වෙන්න තමයි සාමාන්‍ය පිලයි භාවිතා වෙන්නේ. ලිංගික පිලයි මොනකටද භාවිතා වෙන්නේ? ලිංගික පිලයි විශේෂයෙන්ම කරන්නේ මේ සංයුග්මන ක්‍රියාවලියට තමයි දායක වෙන්නේ. එතනදී සාමාන්‍ය පිලයි වල කුහරයක් නැති වුණාට මේ ලිංගික පිලයි කියන ප්‍රසරවල අභ්‍යන්තර කුහරයක් තියෙනවා. එතකොට මේ කුහරය හරහා පිලයි දෙකක් ලිංගික පිලයි දෙකක් එකට සම්බන්ධ වීමෙන් සිද්ධ වෙන්නේ ඒ අභ්‍යන්තර කුහරය හරහා එක ප්ලාස්මිඩයක තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය යාබද බැක්ටීරියා සෛලේ ප්ලාස්මිඩයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍යයකට මේ පැත්තට එන්න පුළුවන්. එතකොට එන්නේ මෙන්න මේ පිලයි හරහා. දැන් මෙන්න මේ පිලයි මෙන්න මේ විදිහට ඉන්නවා. මේ සෛලේ පිලයි ටික ඔන්න මම ඇන්දා. දැන් අනිත් සෛලේ පිලයි ටික ඒ ටිකත් අපි අඳිමු. මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් පාලමක් නිර්මාණය වුණා වගේනේ. දැන් මේක ඇතුලේ අභ්‍යන්තර කුහරයක් තියෙන්නේ. මේ හැම පිලයි එකක් ඇතුලේම කුහරයක් තියෙනවා අභ්‍යන්තර. ඒ කුහරය හරහා මේ ප්ලාස්මිඩෙන් ඉවතට එන ප්‍රවේණික ද්‍රව්‍යයක් මේ කුහරය දිගේ ඇවිල්ලා මෙතෙන්ට ඇතුල් වෙලා දැන් ඔන්න මේ ප්ලාස්මිඩයට ඇතුල් වෙනවා. දැන් මෙතනදී දරුවෝ අපිට පේනව නේද ප්‍රවේණික ද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නේ. දැන් මෙතන මේ රතු පාටින් ලකුණු කරපු ප්ලාස්මිඩ ඇතුළට අර නිල් පාටින් ලකුණු කරපු ප්ලාස්මිඩ වලින් ප්‍රවේණික ද්‍රව්‍ය DNA ආවා. දැන් ප්‍රවේණික ද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ සාමාන්‍ය ලිංගික ප්‍රජනනයේදීනේ. ඒ නිසා මේ විශේෂ ක්‍රියාවලිය හඳුන්වනවා බැක්ටීරියාවන් පෙන්වන ලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට. ඒකට තමයි සංයුග්මනය කියලා කියන්නේ. මම හිතනවා දරුවන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒතර මේ ව්‍යුහවලට කියන්නේ මේවට කියන්නේ ලිංගික පිලයි. සාමාන්‍ය පිලයි නෙමේ. මේවා ලිංගික පිලයි. මේවා දායක වෙන්නෙම මේ ප්‍රවේණික ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රියාවලියට දායක වෙන්නේ.
එහෙමනම් අපි 27 වන ප්‍රශ්නය ගැන ගැඹුරින්ම සාකච්ඡා කළා. සරල උත්තරයක් වුණාට ඒක ගැන කියන්න කාරණා විශේෂයෙන්ම තිබුණා. කීපයක්ම. හරි. එහෙමනම් දැන් අපි 28 වෙනි ප්‍රශ්නෙට යමු. කුමන සතුන්ගේ දේහ තුල ඇතැම් ආකියා වර්ග ජීවත් වේද? දරුවනේ විශේෂයෙන්ම ආකියාවන් ජීවත් වෙන්නේ ශාක භක්ෂකයන්ගේ දේහයන් තුල දකින්න පුළුවන්. හරි? ශාක භක්ෂකයන්ගේ. ඒ වගේම වේයා වගේ සතෙක්ගේ ඒ අයගේ දේහ තුල දකින්න පුළුවන්. අපි මේක ලියමු. ශාක භක්ෂකයන්ගේ වේයන්ගේ. ඒ වගේම ගවයන්ගේත් ආහාර මාර්ග තුල මේ අය වාසය කරනවා. අපිට ඒකත් ලියන්න පුළුවන්. ගවයන්ගේ, ගවයින්ගේ. දැන් මේ අය මේ වෙනත් ශාක භක්ෂකයන් තුල, වේයන් තුල, ගවයන් තුල ඉන්නවා. ඒ අයගේ ආහාර මාර්ගවල නිර්වායු තත්ත්වයටතේ තමයි වාසය කරන්නේ. ඒක ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. නිර්වායු තත්ත්වයටතේ තමයි මේ සමහර ආකියා වර්ග ජීවත් වෙන්නේ. කාගේ ශරීරය ඇතුළේ දින්නේ සමහර විශේෂ ගවයන්ගේ ඉන්නෝ, වේයන්ගේ සහ වෙනත් ශාක භක්ෂකයින්ගේ ආහාර මාර්ගය තුල නිර්වායු තත්ත්වයටතේ තමයි මේ සමහර ආකියා විශේෂ ජීවත් වෙන්නේ. ඒක තමයි එහෙනම් පිළිතුර 28 වෙනි ප්‍රශ්නෙට. අපි 29 වෙනි ප්‍රශ්නෙට යමු. යූකැරියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය ලියන්න. දැන් මේ යූකැරියාවන් කියන්නේ අපිටනේ සූනියස්ටිකයන් කියන පදේනේ මේ යූකැරියාවන් කියන්නේ. එතකොට සූනියස්ටිකයන්ගේ පටල ලිපිඩවල ස්වභාවය ලියන්න. දරුවනේ අපේ බැක්ටීරියාවන්ගේ පටල ලිපිඩවල ස්වභාවය සමානයි. හැබැයි අපි ආකියාවන්ගෙන් වෙනස්. මොකද ආකියාවන්ගේ සමහර හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වෙලා තියෙනවා. නමුත් අපේ පටල ලිපිඩවල තියෙන හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වෙලා නැහැ. අපේ බැක්ටීරියාවන්ගේ දෙගොල්ලොන්ගේම මෙහෙම ශාකනය වෙච්ච ස්වභාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. So අපිට ලියන්න පුළුවන් පටල ලිපිඩවල හයිඩ්‍රෝකාබන් දාම ශාකනය වී නැත. ශාකනය වෙලා නැහැ. ඒක අපෙත් නැහැ බැක්ටීරියාවන්ගෙත් නැහැ. ආකියාවන් අපෙන් වෙනස් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී. ආකියාවන්ගේ පටල ලිපිඩවල හයිඩ්‍රෝකාබන් දාම සමහර විශේෂවල ශාකනය වෙලා තියෙනවා. එහෙමනම් අපි 30 වෙනි ප්‍රශ්නෙට යමු. යූකැරියාවන්ගේ ජාන සංයුතිය ලියන්න. අපේ ජාන සංයුතිය ගැනයි ඊළඟට මේ ජෛව විවිධත්වය යටතේ ඊළඟ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. අපේ ජාන සංයුතිය ගැන. මොනවද අපේ ජාන සංයුතිය ගැන කියන්න තියෙන්නේ? දරුවනේ අනිත් අයට කියලා මේ කියන්නේ බැක්ටීරියා ආකියාවන්ට චක්‍රාකාර DNA නැත්නම් චක්‍රාකාර වර්ණ දේහ තිබ්බට අපිට තියෙන්නේ ඒවා නෙමෙයිනේ. අපිට තියෙන්නේ රේඛීය වර්ණ දේහ නැත්නම් රේඛීය DNA තමයි අපේ දකින්න ලැබෙන්නේ. ඒක අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපේ DNA හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක බැඳිලා ඉන්නවා. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. DNA හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක බැඳිලා ඉන්නවා. හරි? ඊළඟට කාරණාව තමයි අපේ බොහෝ ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. දැන් අපි දන්නවා බැක්ටීරියාවන්ගේ ඉතා කලාතුරකින් ජානවල ඉන්ට්‍රෝන තියෙන්නේ. ආකියාවන්ගේ සමහර ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. නමුත් අපේ යූකැරියාවන්ගේ බොහෝ ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. ඔන්න ඔය කාරණා තුන කියන්න ඕනේ. අපිට චක්‍රාකාර වර්ණ දේහ නැහැ. ඒ වෙනුවට අපිට මේ තියෙන රේඛීය වර්ණ දේහ. හරි? ඊළඟ කාරණාව තමයි අපේ DNA හිස්ටෝන් ප්‍රෝටීනත් එක්ක හොඳට බැඳිලා ඉන්නේ. හොඳට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම අපේ බොහෝමයක් ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. ඔය ටික ලියන්න ඕනේ. චක්‍රාකාර වර්ණ දේහ නැත. දැන් මෙතනදී මේ චක්‍රාකාර වර්ණ දේහ නැහැ කියන්නේ න්‍යෂ්ටිය තුල චක්‍රාකාර වර්ණ දේහ පිහිටන්නේ නැහැ. හරි? ඒ අරින්න අර සෛලයක මයිටොකොන්ඩ්‍රියා වල ඒ වගේම හරිත ලවවල තියෙන්න පුළුවන්. ඒක ගැන නෙමෙයි මෙතනදී මේ අදහස් කරන්නේ. ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටිය තුල මේ පැවැත්ම ගැනයි මේ අදහස් කරන්නේ. චක්‍රාකාර වර්ණ දේහ නැත. රේඛීය DNA පවතී. ඒවා කොහෙද තියෙන්නේ? ඒවා න්‍යෂ්ටියේ අඩංගු වේ. ඒවා න්‍යෂ්ටියේ අඩංගු වෙනවා. ඒ වගේම දරුවනේ DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳිලා තියෙනවා. DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳී ඇත. ඒ වගේම බොහෝ ජානවල ඉන්ට්‍රෝන පවතිනවා.
බොහෝ ජානවල ඉන්ට්‍රෝන පවතී. බොහෝ ජානවල ඉන්ට්‍රෝන පවතිනවා. ඉතින් මේ කාරණා ටික ඉස්මතු වෙන්න ඕනේ ඔබේ පිළිතුරේ. චක්‍රාකාර වර්ණ දේහ නැහැ, රේඛීය DNA තියෙන්නේ. ඒ වගේම DNA හිස්ටෝන් ප්‍රෝටීන සමග බැඳිලා තියෙනවා. ඒ වගේම බොහෝ ජානවල ඉන්ට්‍රෝන දකින්න පුළුවන්. බොහෝ ජානවල ඉන්ට්‍රෝන අපිට මුණ ගැහෙනවා. එහෙමනම් 31 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 31 වෙනි ප්‍රශ්නය. විසරණ කවචයක ඝනකම රඳා පවතින සාධක මොනවද? දරුවනේ දැන් ඉස්සෙල්ලා අපි තේරුම් ගමුකෝ මොකද්ද මේ විසරණ කවචයක් කියන්නේ කියලා. අපි දන්නවා මේ යටි අපි චර්මයේ සෛල ඒවා අතර දකින්න පුළුවන් බෝංචි බීජ හැඩති නැත්නම් අර වෘක්ක හැඩති සෛල යුගලක් තියෙනවනේ සම්බන්ධ වෙලා. එතකොට ඒවට කියන්නේ පාලක සෛල. මේ පාලක සෛල වලට මැදි වෙලා මේ තමයි පාලක සෛල. හරි? මේ පාලක සෛල වලට මායිම් වෙලා පිහිටන අන්වික්ෂීය සිදුරනේ අපි කියන්නේ පූටිකාව කියලා. පූටිකාව. පූටිකා සිදුර. දැන් මේ පූටිකා සිදුරෙන් බාහිර පරිසරයට උත්සේදන ක්‍රියාවලියේදී ජල වාෂ්ප පිට වෙනවා. ඒ පිටවන ජල වාෂ්ප මේ පත්‍ර අවට පරිසරය තුල එක්රැස් වීමෙන් නිර්මාණය වෙනව දරුවනේ ජල වාෂ්ප සහිත ප්‍රදේශ. ඒවා එකිනෙක අතිපිහිත වෙලා තියෙන. ඒ කියන්නේ එකක් උඩ එකක් වැටෙන විදිහට මෙන්න මේ විදිහට පවතිනවා ජල වාෂ්ප ස්තර පවතිනවා මෙන්න මේ විදිහට. මේ වගේ ජල වාෂ්ප ස්තර වලට මේ වගේ චක්‍රාකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙන්න මෙවැනි ව්‍යුහයකට තමයි අපි කියන්නේ විසරණ කවචයක් කියලා. මේ වගේ එකට තමයි කියන්නේ විසරණ කවචයක්. ඇයි විසරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවනේ ජල වාෂ්ප විසරණය වෙනවා. විසරණය වෙලා ශාක පත්‍රයට පිටතින් බාහිර පරිසරය තුල ඊටාම ආසන්නයෙන් ව්‍යාප්ත වෙලා පවතිනවා. ඒතර මේ වගේ එකකට තමයි අපි කියන්නේ විසරණ කවචයක් කියලා කියන්නේ මේ වගේ එකකට. විසරණ කවචයක්. දැන් අපි ප්‍රශ්නෙන් අහන්නේ විසරණ කවචයක ඝනකම රඳා පවතින සාධක. එකක් තමයි දරුවෝ සුළඟේ වේගය. සුළඟේ වේගය මත මේ ඝනකම රඳා පවතිනවා. මොකද වේගවත් සුළං ධාරාවක් හැමුවොත් මේ විසරණ කවචය කඩාගෙන කැඩිලා බිඳිලා යනවා. ඒතකොට ඒකේ ඝනකම අඩු වෙනවනේ. ඒ නිසා සුළඟේ වේගය බලපානවා. සෙමින් මද සුළඟක් නම් හමන්නේ ලොකු බලපෑමක් වෙන්නේ නැහැ මේ විසරණ කවචයට. ඒ නිසා අපිට ලියන්න පුළුවන් සුළඟේ වේගය බලපානවා. සුළඟේ වේගය. ඒ වගේම මේ පත්‍රයේ ව්‍යුහ ලක්ෂණ බලපානවා. පත්‍රයේ ව්‍යුහ ලක්ෂණත් බලපානවා. පත්‍රයේ හැදිලා තියෙන විදිහ බලපානවා විසරණ කවචයක ඝනකම රඳා පවතින්න. පත්‍රයේ ව්‍යුහ ලක්ෂණ බලපානවා. ඉතින් මේ සාධක දෙක තමයි විසරණ කවචයක ඝනකම රඳා පවතින සාධක වෙන්නේ. මොනවද සාධක? පත්‍රයේ ව්‍යුහ ලක්ෂණ සහ සුළඟේ වේගය බලපානවා. එහෙනම් අපිට 32 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. 32 වෙනි ප්‍රශ්නය. සුළඟේ වේගයේ උත්සේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය පහදන්න. දරුවනේ අපි කලින් ප්‍රශ්නයට අදාළව කතා කරපු සංසිද්ධියම මෙතෙන්ට භාවිතා කරන්න පුළුවන්. නිසල වාතයේ ඇති විට, ඒ කියන්නේ සුළඟේ වේගය අඩු අවස්ථාවකදී පත්‍රයට බාහිර පරිසරයේ උත්සේදනයේ මගින් පිටවන ජල වාෂ්ප අධිකව සංතෘප්ත වීමෙන් විසරණ කවච නිර්මාණය වෙනවා. මේ විසරණ කවච පැවතීමත් සමග සිද්ධ වෙන දේ තමයි බාහිර පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය පත්‍ර අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණයට වඩා වැඩි. ඒ නිසා ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද බාහිර පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි, අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩු නිසා. එතකොට අලුතෙන් ජල වාෂ්ප අණු විසරණය වෙලා පූටිකා හරහා බාහිර පරිසරයට පැමිණීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙන නිසා. ඒ අනුව උත්සේදන ශීඝ්‍රතාවය අඩු වෙනවා නිසල වාතයේ පවතිනකොට. මොකද අර විසරණ කවච නිර්මාණය වීමත් සමග. නමුත් සුළඟේ වේගය වැඩි වෙනකොට විසරණ කවච සුළං ප්‍රවාහත් එක්ක ඉවත් වෙලා යනවා. එතකොට නැවත බාහිර පරිසරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය අඩුයි. පත්‍ර අභ්‍යන්තරයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. එතකොට ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණයක් නිර්මාණය වෙලා උත්සේදන ක්‍රියාවලිය ශීඝ්‍රව සිද්ධ වෙමින් ජල වාෂ්ප බාහිර පරිසරයට එකතු වෙනවා. එතකොට සුළඟේ වේගය වැඩි වෙන වෙලාවට තමයි උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. නිසල වාතයේදී උත්සේදන ශීඝ්‍රතාවය අඩුයි. ඔන්න ඔය අදහස තමයි අපි ලියන්න ඕනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන්. නිසල
වාතයේදී බාහිර පරිසරයේ පත්‍ර පෘෂ්ඨයට ආසන්නව අධිකව ජල වාෂ්ප වලින් සංතෘප්ත වී ඇත. සංතෘප්ත වී විසරණ කවච නිර්මාණය වී ඇත. විසරණ කවච නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී බාහිර පරිසරය සහ බාහිර පරිසරයේ වායුගෝලය සහ පත්‍ර අභ්‍යන්තරය අතර තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩු වෙනවා. නිර්මාණය වී ඇත. මෙහිදී පත්‍ර අභ්‍යන්තරය සහ බාහිර වායුගෝලය අතර වූ ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය අඩුවන බැවින් උත්ස්වේදන ශීඝ්‍රතාවය අඩු වේ. හැබැයි දැන් දරුවෝ සුළඟේ වේගය වැඩි වෙනකොට විසරණ කවච ඉවත් වෙලා යනවා. ඒ නිසා නැවත ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වෙලා උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපිට ලියන්න පුළුවන් එක සුළඟේ වේගය වැඩි වන විට විසරණ කවච ඉවත් වී යයි. සුළඟේ වේගය වැඩි වෙනකොට විසරණ කවච ඉවත් වෙලා යනවා. එවිට බාහිර වායුගෝලය සහ පත්‍ර අභ්‍යන්තරය අතර ඇති ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වේ. ජල වාෂ්ප සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි වේ. එවිට උත්ස්වේදන ශීඝ්‍රතාවයද වැඩි වේ. උත්ස්වේදන ශීඝ්‍රතාවයද වැඩි වේ. උත්ස්වේදන ශීඝ්‍රතාවයත් වැඩි. එමනම් සුළඟේ වේගයේ උත්ස්වේදන ශීඝ්‍රතාවයට බලපාන ආකාරය අපි පැහැදිලි කරා. ඊට කලින් ප්‍රශ්නෙදිත් අපි විසරණ කවච ගැන කිව්වා. එහෙමනම් දරුවනේ අපිට පුළුවන් දැන් යන්න 33 වෙනි ප්‍රශ්නෙට. 33 වෙනි ප්‍රශ්නේ. බිඳු දේ සඳහා හිතකර පරිසර තත්ත්ව මොනවාද? බිඳු දේ සඳහා හිතකර පාරිසරික තත්ත්ව මොනවාද? දරුවනේ බිඳු දේ සිදුවන්නේ දිවා කාලයේදී නම් නෙමෙයි. රාත්‍රී කාලයේදී. හරි? රාත්‍රී කාලේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා රාත්‍රී කාලේ අඳුරු පරිසර තත්ත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. ආලෝක තීව්‍රතාවය අඩු තත්ත්වයක් අවශ්‍යයි. ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි පරිසර තත්ත්වයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අනුව බිඳු දේ සඳහා හිතකර පරිසර තත්ත්ව තමයි රාත්‍රී කාලය, අඳුරු පරිසරය, එහෙම නැත්නම් මේක අඩු ආලෝක තීව්‍රතාවය, සහ අවසාන වශයෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වීම. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වීම. මේ වගේ තත්ත්වයකට තමයි බිඳු දේ ඊටාම හොඳින් සිද්ධ වෙන්නේ. එමුන අපි 34 වෙනි ප්‍රශ්නයට යමු. අන්‍යෝන්‍යාධාරය යනු කුමක්ද? දරුවනේ අන්‍යෝන්‍යාධාරය කියන්නේ විශේෂ දෙකක ජීවීන් දෙදෙනාටම වාසි සැලසෙන පරිදි ජීවීන් අතර ඇතිවන්නා වූ කිට්ටු පරිසර විද්‍යාත්මක සම්බන්ධතා. හරි? දෙදෙනාටම ජීවීන් දෙදෙනාටම වාසි සැලසෙන පරිදි එකිනෙකට වෙනස් විශේෂ දෙකක ජීවීන් දෙදෙනෙක් අතර ඇතිවන කිට්ටු පාරිසරික සම්බන්ධතාවය තමයි අන්‍යෝන්‍යාධාරය කියලා කියන්නේ. වෙනස් විශේෂ
දෙකකට අයත් ජීවීන් අතර ඇතිවන සමීප පරිසර විද්‍යාත්මක සම්බන්ධතාවයකි. හැබැයි විශේෂත්වය මෙතනට ඊළඟ වගන්තියට එකතු කරන්න ඕනේ. මොකද්ද විශේෂත්වය? මෙහිදී විශේෂ දෙකෙහිම ජීවීන්ට වාසි සැලසේ. මෙහිදී විශේෂ දෙකෙහිම ජීවීන්ට වාසි සැලසේ. විශේෂ දෙකෙහිම ජීවීන්ට වාසි සැලසෙනවා. අන්‍යෝන්‍ය ආධාරය ගැන ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අර්ධ පරපෝෂී ශාක ගණයක් නම් කරන්න. දරුවනේ අර්ධ පරපෝෂී ශාක ගණයක් තමයි ලොරැන්තස්. සාමාන්‍ය භාෂාවෙන් පිළිල ශාක කියලා කියනවා. මොකද්ද මේ අර්ධ පරපෝෂී ශාක කියන්නේ? ඒ අය වෙනත් ධාරක ශාකයක් මත යැපෙන්නේ එක අවශ්‍යතාවයක් සඳහා පමණයි. ඒ කියන්නේ පූර්ණ පරපෝෂී ශාකයක් නම් ධාරක ශාකයේ මත කාබනික ආහාරත් යැපෙනවා. කාබනික ආහාර ලබා ගැනීමට ධාරක ශාකයක් එක්ක යැපෙනවා. ඒ වගේම ජලයේ ಖನಿජ ලවණ ලබා ගැනීමටත් යැපෙනවා. හැබැයි අර්ධ පරපෝෂී ශාකයක් කියන්නේ එයාට ප්‍රභා සංශ්ලේෂණය කළ ආහාර නිපදව ගන්න පුළුවන්. එතකොට එයා ධාරක ශාකයේ මත යැපෙන්නේ ජලය ಖනිජ ලවණ අවශ්‍යතාවයේ සපුරා ගැනීමට පමණමයි. ඒ අනුව අර්ධ පරපෝෂී ශාක ගණයකට හොඳම උදාහරණය තමයි පිළිල ශාක නැත්තම් ලොරැන්තස් කියන ගණය. එහෙනම් අපිට 36 වෙනි ප්‍රශ්නෙට දැන් යමු වෙන්න පුළුවන්. 36 වෙනි ප්‍රශ්නය. සරල ගණාකාර අපිච්ඡදයේ මූලික ලක්ෂණ ලියන්න. දරුවනේ සරල ගණාකාර අපිච්ඡදය අපි ඇඳලා බලමු ඉස්සෙල්ලම. සාමාන්‍යයෙන් අඳිනවනේ මේ අපිච්ඡද ගැන කතා කරද්දී. සරල ගණාකාර අපිච්ඡදයේ විශේෂත්වය තමයි මේ ධාතු කැට හැඩති සෛල වලින් නිර්මාණය වෙච්ච තනි සෛල ස්තරයක්. මේ හැම සෛල එකම සෛලේ මැද්දේ ගෝලාකාර න්‍යෂ්ටියක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රාවයේ සිදුවන ස්ථානවල තමයි මේ අපිච්ඡදය වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ඒ අනුව අපිට තයිරොයිඩ් ග්‍රන්ථි, ඒ වගේම කේට ග්‍රන්ථි, වෘක්ක නාලිකා වගේ ස්ථානවල මේ අපිච්ඡදය දකින්න පුළුවන්. තනි සෛල ස්තරයකින් සමන්විතයි ධාතු කැට හැඩති සෛල වලින් තමයි සමන්විත වෙන්නේ. එතකොට අපිට මේ කරුණු ලියන්න පුළුවන්. ධාතු කැට හැඩති සෛල වලින් සමන්විත තනි සෛල ස්තරයකි. තනි සෛල ස්තරයක් තියෙනවා. ඊළාට ශ්‍රාවය බහුලව සිදුවන ස්ථානවල මෙම අපිච්ඡදය දැකිය හැක. මොනවද ඒ ස්ථාන? උදාහරණ වශයෙන් අපිට කියන්න පුළුවන් තයිරොයිඩ් ග්‍රන්ථි, කේට ග්‍රන්ථි, ඒ වගේම වෘක්ක නාලිකා. මේ තැන්වල අපිට දකින්න පුළුවන් සරල ගණාකාර අපිච්ඡදයේ දරුවනේ. අපි එහෙනම් 37 වෙනි ප්‍රශ්නෙට යමු. ආහාර ජීර්ණයේ සිදුවන ආකාර දෙක මොනවද? දරුවනේ ආහාර ජීර්ණයේ සිදුවන ආකාර දෙකක් තියෙනවා. යාන්ත්‍රික නැත්නම් භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. එතකොට යාන්ත්‍රික ජීර්ණය අනිත් එක රසායනික ජීර්ණය. දැන් අපි කලින් ප්‍රශ්න පත්‍රවලදීත් සාකච්ඡා කළා මේ යාන්ත්‍රික ජීර්ණයේදී සිද්ධ වෙන්නේ දරුවනේ ආහාරයක රසායනික සංයුතියේ වෙනසක් නොවි එම ආහාරය කුඩා කොටස් බවට බිඳ වැටීම පමණයි. දැන් මේ X නැමැති රසායනික සංයුතියේ වෙනසක් නොවි කුඩා X කොටස් බවට බිඳ වැටෙනවා. මේකට තමයි යාන්ත්‍රික ජීර්ණය කියන්නේ. එතකොට රසායනික ජීර්ණය කියන එකේ අදහස තමයි
මේ රසායනික සංයුතිය පවා බිඳ වැටෙනවා. රසායනික සංයුතිය පවා වෙනස් වෙනවා. වෙනස් වෙන විදිහට ආහාරයක් බිඳ වැටෙනවා නම් අපි ඒකට කියන්නේ රසායනික ජීරණය. දැන් රසායනික ජීරණයට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වෙන්නේ එන්සයිම. එන්සයිම වලින් තමයි රසායනික ජීරණය කරන්නේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි යාන්ත්‍රික ජීරණය සිදුවීමේ වැදගත්කම තමයි රසායනික ජීරණය සඳහා අවශ්‍ය පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කරන්න යාන්ත්‍රික ජීරණය. මොකද මේ විශාල කාබනික සංයෝගයක් මත ක්‍රියා කරනට වඩා එන්සයිමයට පුළුවන් එය කුඩා කොටස් බවට කඩලා දුන්නම ඒ මත වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා යාන්ත්‍රික ජීරණයේ වැදගත්කම තමයි රසායනික ජීරණයට අවශ්‍ය පෘෂ්ටික ශේෂ්ත්‍රඵලය වැඩි කරන එක. එනු ආහාර ජීර්ණය සිදුවන ආකාර දෙකක් තියෙනවා යාන්ත්‍රික ජීර්ණය රසායනික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය ප්‍රධාන වශයෙන්ම දත් සහ ආමාශයේ පේශි භාවිතයෙන් සිද්ධ වෙනවා. රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ එන්සයිම මගින්. යාන්ත්‍රික ජීර්ණය දත් සහ පේශි මගින් සිද්ධ වෙන ක්‍රියාවලිය. අපි එමනම් 38 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටස නම් කරන්න කියනවා. දැන් අග්න්‍යාශයේ අන්තරාසර්ගී කොටසෙන් තමයි හෝමෝන ස්‍රාවය වීම සිද්ධ වෙන්නේ. මේ අන්තරාසර්ගී කොටස තමයි ලැන්ගර්හෑන් දීපිකා. ලැන්ගර්හෑන් දීපිකා. දරුවනේ මෙතනදී මතක තියාගන්න ඕනේ මේ ලැන්ගර්හෑන් දීපිකාවල සෛල වර්ග දෙකක් ඉන්නවා ඇල්ෆා සෛල සහ බීටා සෛල කියලා. මේ ඇල්ෆා සෛල වලින් ස්‍රාවය කරනවා ග්ලූකගන් කියලා හෝමෝනයක්. ග්ලූකගොන් බීටා සෛල වලින් ස්‍රාවය කරනවා ඉන්සියුලින් කියන හෝමෝනේ. ඉන්සියුලින්. දැන් ඇත්තටම ග්ලූකගන් වලින් කරන කාර්යය තමයි රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. ඒ තමයි ග්ලූකගන් වලින් කරන දේ. ඉන්සියුලින් වලින් කරන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරනවා. ඉතින් මේ දෙකම සලකලා අපිට කියන්න පුළුවන් ග්ලූකෝස් සමස්ථිතියට තමයි දායක වෙන්නේ මේ ග්ලූකගන් සහ ඉන්සියුලින් කියන හෝමෝන දෙක. ග්ලූකෝස් සමස්ථිතිය සඳහා තමයි දායක වෙන්නේ. ඒ අනුව අග්න්‍යාශයේ අන්තරාසර්ග කොටස ලැන්ගර්හෑන් දීපිකා. ලැන්ගර්හෑන් දීපිකා වල ඇල්ෆා සහ බීටා කියලා සෛල දෙවර්ගයක් ඉන්නවා. ඇල්ෆා සෛල වලින් ග්ලූකගන් හෝමෝනයත් බීටා සෛල වලින් ඉන්සියුලින් හෝමෝනයත් ස්‍රාවය කරනවා. ග්ලූකගන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරන්න වගේම ඉන්සියුලින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න දායක වෙනවා. පොදුවේ ග්ලූකෝස් සමස්ථිතිය සඳහා දායක වෙනවා. එවනම් 39 වෙනි ප්‍රශ්නයට අපිට යන්න පුළුවන්. දරුවනේ රක්තාණු ජනනයේ උත්තේජනය කරන හෝමෝනය ස්‍රාවය වන ව්‍යුහය කුමක්ද? දැන් අපි දන්නවා රක්තාණු ජනනයේ උත්තේජනය කරන හෝමෝනය තමයි දරුවනේ එරිත්‍රොපොයිටින්. ඉතින් මේ එරිත්‍රොපොයිටින් ස්‍රාවය වන ව්‍යුහය තමයි මානව වෘක්ක. වෘක්ක වලින් තමයි එරිත්‍රොපොයිටින් හෝමෝනය ස්‍රාවය වෙන්නේ. ඉතින් ඒ නිසා හරිම සරල පිළිතුරක් 39 වෙනි ප්‍රශ්නයට. අපිට ගොඩාක් විස්තර කරන්න දෙයක් නැහැ මේ ප්‍රශ්නේ තුල. රක්තාණු ජනනයේ උත්තේජනය කරන්නේ හෝමෝනය තමයි එරිත්‍රොපොයිටින්. ඒ ස්‍රාවය වන ව්‍යුහය තමයි මානව වෘක්ක. වෘක්ක වලින් තමයි එරිත්‍රොපොයිටින් ස්‍රාවය වෙන්නේ. අපිට 40 වෙනි ප්‍රශ්නයට යන්න පුළුවන්. දැන් ශ්වාසනාල පද්ධති ශ්වසනය සඳහා භාවිතා කරන්නේ කවුරුන්ද කියන එක තමයි 40 වෙනි ප්‍රශ්نين අහන්නේ අපේ. දැන් ශ්වාසනාල පද්ධති දකින්න ලැබෙන්නේ ආත්‍රපෝඩාවන්ට. ඒ අතරිනුත් මේ භෞමික ආත්‍රපෝඩාවන් තමයි ශ්වාසනාල පද්ධති භාවිතා කරන විශේෂයෙන්ම භෞමික කෘමීන්. භෞමික කෘමීන් තමයි ශ්වාසනාල පද්ධති භාවිතා කරන ප්‍රධාන වශයෙන්ම. භෞමික කෘමීන් ශ්වාසනාල පද්ධති භාවිතා කරනවා. එමනම් දරුවෝ අපි 40 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරපු නිසා 41 වෙනි ප්‍රශ්නෙට යමු. ඇමෝනියා බහිස්රාවයේ වාසි මොනවද? දැන් මෙහෙමයි. ඇමෝනියා කියන්නේ අවාසිත් ගොඩක් තියෙන බහිස්රාවී ඵලයක්. අපි අවාසි ගැන කතා කරොත් විශේෂයෙන්ම ඇමෝනියා කියන්නේ සෛලවලට අධික විෂ සංයෝගයක්. ඒ නිසා සෛලවල වැඩි වෙලාවක් ගබඩා කරලා තියාගන්න බෑ. ඒ වගේම අතිශයින්ම ජල ද්‍රාව්‍යයි. ඒ නිසා බහිස්රාවයේදී විශාල ජල ප්‍රමාණයක් හානි වෙන නිසා ජල සංරක්ෂණ හැකියාව ඇමෝනියා වල අඩුයි. ඒවා අවාසි. නමුත් වාසි කීපයකුත් තියෙනවා. එකක් තමයි ඇමෝනියා තමයි සතුන්ගේ නිපදවන ප්‍රථම නයිට්‍රජනීය බහිස්රාවී ඵලය. මේක නිපදවීමට වැය වන ශක්ති ප්‍රමාණය ඉතාම අවමයි. හරි? ඉතාම අවම ශක්ති ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. දෙවැනි කාරණාව තමයි ඇමෝනියා බහිස්රාවයේදී කාබන් හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇමෝනියා බහිස්රාවය වෙන්නේ ඇමෝනියා කියන්නේ NH3 බහිස්රාවය වෙනකොට ජලයත් එක්ක දිය වෙලා ගියොත් ඇමෝනියම්
හයිඩ්‍රොක්සයිඩ් විදිහට තමයි පිට වෙන්නේ. එතකොට එතනදී කාබන් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වාසි දෙක තමයි තියෙන්නේ. ඇමෝනියා බහිස්රාවයේ වාසි දෙකයි. එකක් තමයි සංශ්ලේෂණය සඳහා ඉතාම අවම ශක්තියක් වැය වෙන්නේ. ඒ වගේම දෙවැනි කාරණාව තමයි බහිස්රාවයේදී කාබන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ දෙක ලියන්න පුළුවන්. සංශ්ලේෂණය සඳහා ඉතා අවම ශක්තියක් වැයවීම. දෙවැනි කාරණාව තමයි මේ ඇමෝනියා බහිස්රාවයේදී කාබන් හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇමෝනියා බහිස්රාවයේදී කාබන් හානි නොවේ. ඇමෝනියා බහිස්රාවයේදී කොයිම වෙලාවකවත් කාබන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේව තමයි ප්‍රධානම වාසි විදියට අපිට සලකන්න වෙන්නේ ඇමෝනියා බහිස්රාවයේ. අපි නම් 42 වෙනි ප්‍රශ්නයට යමු. දරුවනේ ප්‍රතීක මධ්‍යස්ථාන හරහා පාලනය වන අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා මොනවද? විශේෂයෙන්ම යමක් ගිලීම, ඒ වගේම වමනය, කැස්ස, කිවිසුම් වගේ අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා තමයි මේ ප්‍රතීක මධ්‍යස්ථානයෙන් පාලනය වෙන්නේ. අපිට ඒ ටික ලියන්න පුළුවන්. ගිලීම, වමනය, කැස්ස, ඒ වගේම කිවිසුම් යාම. මෙන්න මේ වගේ අපි හිතන් නැතුව කරන අපේ අනුදැනුමකින් තොරව සිදුවන ක්‍රියාවන් පාලනය කරන එක ප්‍රතීක මධ්‍යස්ථාන හරහා තමයි සිද්ධ වෙන්නේ. එhmenan අපිට 43 වන ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපර පිටියුටරින් ශ්‍රාවය වන හෝමෝන මොනවද? එතකොට අපිට පළවෙනියටම ගන්න පුළුවන් ADH හෝමෝනය, ඇන්ටි ඩයුරටික් හෝමෝන්, ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය කියලාත් මේක සිංහලෙන් කියනවා. දෙවනි හෝමෝනය තමයි ඔක්සිටොසින් හෝමෝනය. ඒකත් ලියමු. ඔක්සිටොසින් හෝමෝනය. දැන් දරුවනේ මේ ADH හෝමෝනය ක්‍රියාත්මක වෙන ඉලක්ක ස්ථාන වෙන්නේ වෘක්කවල සංග්‍රාහක ප්‍රනාල සහ වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකා. විදුර සංවලිත නාලිකා සහ සංග්‍රාහක ප්‍රනාල මත තමයි ADH ක්‍රියාත්මක වෙන්නේ. ADH කරන්නේ මොකද්ද? ADH කරන්නේ ඒ තමන් ක්‍රියාත්මක වන බිත්තිවල තියෙන ජලයට තියෙන පාරගම්‍යතාවය වැඩි කරලා ගුච්චිකා පෙරණයෙන් ජලය ප්‍රතිශෝෂණය වීම වැඩි කරනවා. ඔක්සිටොසින් ස්ථාන දෙකක් මත ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ශීර ග්‍රන්ථි මත කාන්තාවන්ගේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ගර්භාෂයේ සිනිඳු පේශි ස්තරය මත නැත්නම් මයෝමෙට්‍රියම මත ක්‍රියාත්මක වෙනවා. දැන් ශීර ග්‍රන්ථි මත ක්‍රියාත්මක වෙලා කරන්නේ සිනිඳු පේශි සංකෝචනය කරලා කිරි විසර්ජනය කිරීම උත්තේජනය කරනවා. එතකොට ගර්භාෂ පේශි මත ක්‍රියාත්මක වෙලා මොකද්ද කරන්නේ? දරු ප්‍රසූති අවස්ථාවේදී ගර්භාෂයේ පවතින සිනිඳු පේශි, ඒ මයෝමෙට්‍රියමේ තියෙන සිනිඳු පේශි සංකෝචනය කරලා දරු ප්‍රසූතිය පහසු කිරීම තමයි කරන්නේ. ඒ ගැන අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදීත් සාකච්ඡා කරමු. ඒ අනුව අපර පිටියුටරියන් ශ්‍රාවය වන හෝමෝන මොනවද කියලා අහුවොත් 43 වන ප්‍රශ්නයට අපිට ලියන්න තියෙන පිළිතුරු දෙකයි ADH සහ ඔක්සිටොසින්. ඔක්සිටොසින්. හරි. අපි 44 වෙනි ප්‍රශ්නයට යමු. බාහිර පුරුෂ ප්‍රජනක අවයව මොනවාද? දැන් බාහිර පුරුෂ ප්‍රජනක අවයව විදිහට ප්‍රධාන වශයෙන්ම සලකනවා වෘෂණ කෝෂ. ඒ වගේම ශිශ්නය. දැන් වෘෂණ කෝෂයක දරුවනේ අන්තර්ගත වෙනවා ප්‍රධාන කොටස් තුනක්. මේ වෘෂණ කෝෂයක් තුල වෘෂණයක් ඉන්නවා, අපි වෘෂණයක් ඉන්නවා, ඒ වගේම ශුක්‍ර නාලයේ කොටසක් නැත්නම් අපි කියනවා ශුක්‍ර රජ්ජුවේ කොටසක් ඉන්නවා කියලා. ශිශ්නය ගත්තම ශිශ්නයෙන් ප්‍රධාන වශයෙන්ම කෘත්‍යයන් දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි මුත්‍රා බැහැර කිරීමේ අවයවයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ශුක්‍රාණු යෝනි මාර්ගයේ වෙත යොමු කරන අවයවයේ විදිහට ක්‍රියා කරනවා. ඉතින් 44 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර තමයි බාහිර පුරුෂ ප්‍රජනක අවයව මොනවද? අවයව දෙකක් තියෙනවා. එකක් වෘෂණ කෝෂ, අනිත් එක ශිශ්නය. වෘෂණ කෝෂ සහ ශිශ්නය තමයි බාහිර පුරුෂ ප්‍රජනක අවයව විදිහට අපිට සලකන්න වෙන්නේ. එහෙමනම් 45 වෙනි ප්‍රශ්නයට දැන් අපි යොමු වෙමු. උරෝස්තියේ කොටස් නම් කරන්න. මේ උරෝස්තිය නැත්තම් උරතලය කියන අස්තිය අපේ දේහයේ අපේ මේ පපුවේ හරිමැදින් ගමන් කරන පිහිටලා තියෙන
අස්තියක් තමයි මේ උරෝස්තිය කියලා කියන්නේ. එතකොට උරෝස්තිය ගත්තම දරුවනේ කොටස් 3කින් සමන්විතයි. එකක් තමයි උරෝස්ති මිට, අනික උරෝස්ති දේහය, අවසාන කොටස අසිපත් ප්‍රසරය. අසිපත් ප්‍රසරය. එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් උරෝස්ති මිට තමයි මේ තියෙන්නේ. මේ තියෙන උරෝස්ති දේහය, උරෝස්ති දේහය මෙන්න පහලින් තියෙන කෙටි ප්‍රසරයක් වෙන ව්‍යුහය අසිපත් ප්‍රසරය. ප්‍රසරයක් තමයි අසිපත් ප්‍රසරය. මේ කොටස් තුනෙන් තමයි උරෝස්තිය සමන්විත වෙන්නේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් උරෝස්ති මිට, උරෝස්ති මිට, උරෝස්ති දේහය සහ අසිපත් ප්‍රසරය. අසිපත් ප්‍රසරය. මේ කොටස් වලින් තමයි උරෝස්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට එවනම් 46 වෙනි ප්‍රශ්නෙට දැන් යොමු වෙන්න පුළුවන්. අපි 46 වෙනි ප්‍රශ්නෙට යමු. දරුවනේ 46 වෙනි ප්‍රශ්නෙන් අපි කතා කරන්නේ ඒකාංග මුහුමක් කියන්නේ මොකක්ද කියන එක. ඒකාංග මුහුමක් කියලා අදහස් කරන්නේ යම් විශේෂිත ප්‍රවේණික ලක්ෂණයකට විෂම යුග්මක ජීවින් අතර සිදුවන මුහුමක් තමයි අපි කියන්නේ ඒකාංග මුහුමක් කියලා. දැන් ද්විආංග මුහුමක් කියන්නේ යම් විශේෂිත ලක්ෂණ දෙකකට විෂම යුග්මක ජීවින් අතර සිදුවන මුහුමක්. ඒකාංග මුහුමක් කියන්නේ යම් විශේෂිත ප්‍රවේණික ලක්ෂණයකට විෂම යුග්මක වෙච්ච ජීවින් අතර සිදුවන මුහුමක්. යම් විශේෂිත ලක්ෂණයකට විෂම යුග්මක වූ ජීවීන් අතර සිදුවන මුහුම. ඒ මුහුමක් තමයි අපි ඒකාංග මුහුමක් කියලා අදහස් කරන්නේ. අපි ඒකාංග මුහුම් වලට සම්බන්ධ ගැටලුත් ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරනවා. එhmenan 47 වෙනි ප්‍රශ්නෙට යමු. ස්ථානීය සංරක්ෂණය කෙටියෙන් විස්තර කරන්න. දරුවනේ පාරිසරික ජීව විද්‍යාව යටතේ ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක්. ස්ථානීය සංරක්ෂණය කියලා කියන්න කලින් අපි සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. සංරක්ෂණයේ මූලික අරමුණ වෙන්නේ ජීව විශේෂ උපරිම සංඛ්‍යාවක් දිගුකාලීනව පවත්වා ගැනීම. නැත්නම් ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම. ජීව විශේෂ උපරිම සංඛ්‍යාවක දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම තමයි සංරක්ෂණය කියන්නේ. සංරක්ෂණයේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථානීය සංරක්ෂණය, අනිත් එක විතැන් සංරක්ෂණය. ස්ථානීය සංරක්ෂණය කියලා අදහස් කරන්නේ ජීව විශේෂ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලදීම ආරක්ෂා කිරීම. මෙහිදී මේ ජීව විශේෂවල ස්වභාවික ක්‍රියාවන්ට සහ ප්‍රජනන චර්යාවන් වලට බලපෑම් නොවෙන්න ඕනේ. ඒ වගේම විශාල ඉඩ ප්‍රමාණයක් ඉඩ පහසුකම් තියෙන්න ඕනේ. උචිත වූත් ප්‍රමාණවත් වූත් ඉඩ පහසුකම් තියෙන්න ඕනේ. ඒ වගේම විශාල ගහනයක් ඉන්නත් ඕනේ. කුඩා ගහනයකට ස්ථානීය සංරක්ෂණය තරම්ම ගැලපෙන්නේ නැහැ. විශාල ගහනයක් ඉන්න නැත්නම් විශාල ගහන ඝනත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණවත් වූත් උචිත වූත් ඉඩ පහසුකම් තියෙන්න ඕනේ. මේ දේවල් තමයි අපිට කියන්න තියෙන්නේ. හරි. අපි ලියමු ජීව විශේෂ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලදීම සංරක්ෂණය කිරීමයි. මෙහිදී ඔවුන්ගේ ස්වභාවික චර්යා වන්ට හා මෙහිදී ඔවුන්ගේ ස්වභාවික චර්යාවන්ට හා ප්‍රජනන ක්‍රියාවන්ට නැත්නම් ප්‍රජනන ක්‍රියාවලි වලට බලපෑම් එල්ල නොවිය යුතුයි. බලපෑම් එල්ල නොවිය යුතුයි. ඒ වගේම දරුවනේ
මේ ස්ථානීය සංරක්ෂණයේදී වැදගත්ම දේ තමයි විශාල ගහනයක් පවත්වා ගත යුතුයි. ඒ වගේම උචිත වූත් ප්‍රමාණවත් වූත් ඉඩ පහසුකම් තිබිය යුතුයි. උචිත වූත් ප්‍රමාණවත් වූත් ඉඩ පහසුකම් තිබිය යුතුයි. ස්ථානීය සංරක්ෂණය පිළිබඳව කෙටියෙන්ම කියන්න තියෙන මූලික කාරණා ටික තමයි මම ඒ පැවසුවේ. අපි එhmenan 48 වෙනි ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නෙත් ස්ථානීය සංරක්ෂණයටම අදාළයි. ස්ථානීය සංරක්ෂණය සඳහා නිදසුන් සපයන්න. දරුවනේ ස්ථානීය සංරක්ෂණයට නිදසුන් විදිහට අපිට කියන්න පුළුවන් මේ ජාතික වනෝද්‍යාන පිහිටුවීම. ද යාල, විල්පත්තු, උඩවලව වගේ ජාතික වනෝද්‍යාන පිහිටුවීම. ඒ වගේම දැඩි ස්වභාවික රක්ෂිත පිහිටවීම, ක්‍රිටිකල වගේ. ඒ වගේම අභය භූමි පිහිටුවීම, කුමන අභය භූමිය වගේ මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ජාතික වනෝද්‍යාන පිහිටුවීම, වනෝද්‍යාන පිහිටුවීම. උදාහරණ වශයෙන් යාල, විල්පත්තු වගේ. ඊළඟට අභය භූමි පිහිටුවීම. කුමන අභය භූමිය? පක්ෂි අභය භූමියක් විදිහට සලකනවා. ඒ වගේම දැඩි ස්වභාවික රක්ෂිත පිහිටුවීම. රිටිගල වගේ උදාහරණ වල අපිට ගන්න පුළුවන්. අපි 49 වෙනි ප්‍රශ්නෙට යමු. එතිලින් ඔක්සයිඩ් මගින් ඉටු කරන කෘත්‍ය කුමක්ද? දැන් අපි පොඩ මතක් කරගන්න ඕනේ මේ එතිලින් ඔක්සයිඩ් කියන්නේ කවුද කියලා. දරුවනේ ජීවාණුහරණයේ රසායනික කාරක යටතේ උදාහරණ දෙකක් අපි සාකච්ඡා කරනවා. එකක් එතිලින් ඔක්සයිඩ්, අනිත් එක ක්ලෝරින් ඩයොක්සයිඩ්. මෙතනින් එතිලින් ඔක්සයිඩ් මේ දෙකම වායු. එතිලින් ඔක්සයිඩ් කියන්නේ වායුවක්. මෙයාට පුළුවන් ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන්ව මරණයට පත් කරන්න පුළුවන්. ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන්ව මරණයට පත් කරන්න පුළුවන්. ඒ වගේම ඊටා ඉහළ විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. ඒ නිසාම ආරෝග්‍ය ශාලාවල, ඒ කියන්නේ රෝහල් වල, ඇඳන් වල මෙට්ට ජීවාණුහරණය කරන්න මේ එතිලින් ඔක්සයිඩ් යොදා ගන්න පුළුවන්. සා ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන්ව විනාශ කරනවා. ඒක තමයි මූලික කාර්යය. ඊටා විනිවිද යාමේ හැකියාවක් ද ඇත ඔක්සිකරණයෙන් ශුද්ධ ජීවීන් විනාශ කරයි. ව්‍යාධි ජනකයන්ව ඔක්සිකරණය කරලා විනාශ කරලා දමනවා. ඒ තමයි එතිලින් ඔක්සයිඩ් ගෙන් ඉටු වන කෘත්‍යය. අපි එමනම් 50 වන ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නෙට යමු. ඩෙන්ගු වෛරසය අයත් වෛරස් කාණ්ඩය ලියන්න. දරුවනේ හරිම සරල ප්‍රශ්නයක්. ඩෙන්ගු වෛරසය අයත් වන වෛරස් කාණ්ඩයට කියන්නේ ආබෝ වෛරස් කියලා. ආබෝ වෛරස්. ඔබට ටිකක් නුහුරු ඇති. නමුත් ඒක තමයි පිළිතුර. ආර්බෝ වෛරස්. මේවට යටින් ඉරි අඳින්නේ නැහැ. මොකද වෛරස් විද්‍යාත්මක නාමකරණයට භාවිතා වෙන්නේ නැති නිසා. අජීවී ද්‍රව්‍ය නිසා. ඒ අනුව ඩෙන්ගු වෛරසය අයත් වන වෛරස් කාණ්ඩය ආබෝ වෛරස් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙමනම් ආදරණීය දරුවනේ 8 වන ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස, දෙවන පරිච්ඡේදය වන 26 වන ප්‍රශ්නයේ සිට 50 වන ප්‍රශ්නය දක්වා මම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. එතකොට 8 වෙනි ප්‍රශ්නේ මේ වන විට අවසන් වෙනවා. ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම 8 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඒ අනුව අපි මේ වන විට ප්‍රශ්න 400ක් මුළුමනින්ම සාකච්ඡා කරලා අවසන්, එකිනෙකට වෙනස් ප්‍රශ්න 400ක්. අපේ උත්සාහය, අපේ ඉලක්කය වන්නේ ප්‍රශ්න 5000ක් ඔබට ආවරණය කිරීම. ඉතින් 9 වන ප්‍රශ්න පත්‍රයේ සමග ඔබට මීළඟට එකතු වන්නට පුළුවන්. එතෙක් ඔබට සුබ දවසක්.